උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා වැල්ලවාය ඇතිලි වැවලිපිනේ පදිංචි ජේ ඉදිරිසිංහ මහතා සහ පොඩි නෝනා ඉදිරිසිංහ මැතිණිය ඇතුළු දූදරු පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් මීට වසර ගණනාවකට පෙර මියගිය දෙමව්පියන් සිව් දෙනාට සහ මියගිය සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති මිත්‍රාදීන් හට මේ උතුම් ධර්මදානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර දුක් කෙලවර උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දැනට පවතින වසංගත රෝග බිය දුරු වී ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං දානං පේතානං ඥාතිසාලෝහිතානං උපකප්පතු ඉදං දානං පේතා ඥාති සාලෝහිතානං පරිවුඤ්ජතුති කචිතං බෝ ගෝතම දානං පේතානං ඥාති සාලෝහිතානං උපකප්පති කච්චිතේ පේතා ඥාති සාලෝහිතා තං දානං පරිබුඤ්ජන්තීති. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වය දරූ පින්වතුන් ප්‍රමුඛ නරඹන ශ්‍රවණය කරන සදහැබර පින්වත්නි, අවසරයක් ලැබිලා තිබෙනවා ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කරන්න කියලා. ධර්මදේශනා සහ වර්තමානයේ රටේ පවතින තේමාව පිළිබඳව පැහැදිලි කරන්න තමයි මම අද කල්පනා කරන්නේ. මේක මම මගේ ධර්මදේශනාවල විවිධ මාධ්‍යවල මෙහෙම පොත පෙන්වන්න නැතුව මෙහෙම තියෙනවායි කියලා තියෙනවා. අද මම පොතම පෙන්වන්නයි හදන්නේ. පළමුව මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. සංනිවේදනය යනු තථාගත බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුඛය පාවිච්චි කරලා ශ්‍රාවක පිරිස සමග මිනිසුන්ගේ කනින් මේ දේ ගන්නට අවශ්‍ය අවබෝධය ලබා දෙන්නට කළ ආමන්ත්‍රණය. ගමින් ගමට වැඩම කරමින් රුක්සෙවණ වල සිටමින් ආසන යම් ආයතන වල සිටමින් භික්ෂුන් වහන්සේලා හමුවෙමින් මේ ධර්ම දේශනාවන් කළා. ඒ දේශනා අවසන් වෙන්නේ භගවතෝ භාසිතං අභිනන්දන්ති කියලා. උන්වහන්සේගේ දේශනාව අසා සතුටටපත් වුණයි කියලා. ඔය එක තැනක විතරයි සතුට වුණේ නෑ කියලා මට මතක තියෙන්නේ. තවත් දෙයක් තියෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේට නිමන්ත්‍රණය නැත්නම් ආරාධනය කරපම නිවසට වඩින්න කියලා දාන කටයුත්තට දන්වලඳා උන්වහන්සේ හෝ නැත්නම් කෙනෙක් පවරා උන්වහන්සේලා වඩිනවා. දැන් ධර්ම දේශනාවක් කරනවා. ඒකට කියන්නේ 90 වෙනි බණ. 90 වෙනි බණේදී දානේ ආනිසංස ඔවුන්ට ලැබෙන හැටි, පරලෝකීය ඥාතීන්ට ලැබෙන හැටි පැහැදිලි කරලා අනුමෝදන් කරන එක තමයි 90 වෙනි බණ කියන්නේ. ඒක අනුමෝදන් කිරීමේ බණ තිබුණේ දන්වලඳ අවසානයේදී. පින් අනුමෝදන් කිරීමක් තිබුණේ. මේ අනිකුත් ත්‍රිපිටකයේ ධර්ම දේශනාවල තථාගත බුදු පියාණන් වහන්සේ කොතනකවත් මේ භගවතෝ භාසිතං අභිනන්දන්තිට පෙර තථාගත බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනාවකට දෙවියන්ට සහ පරලොස්පත් ඥාතීන්ට පින්දී ධර්ම දේශනාව අවසන් කළසේක කියලා හැම එක තැනකවත් නැහැ. ඒක හොඳට මතක තියාගෙන ධර්ම ශ්‍රවණය කරන්න. නමුත් ගම හැඩ ගැහුණා. කොයි විදිහෙන්ද කියන්න දන්නේ නැහැ. මරණයක් සිදු වුණාන් පස්සෙ 7 දවසේ බණයි දානේ. දානේ අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේලා වැඩම කරලා වළඳලා පුණ්‍යානුමෝදනා කරනවා 90 වෙනි බණ. නැත්තම් පන්සලට දානේ අරන් ගියොත් අනුමෝදන් කරනවා. ධර්මදේශනාව යොදාගත්තේ අර මරණයෙන් දුකට ශෝකයටපත් වූ අයගේ දුක ශෝකය තුනී කරන්න.
නමුත් ඒක අනවබෝධය තුළ කලකපටන් ඒ ධර්මදේශනාව කියන එකත් බණ අහනවට වඩා සමහර විට කට්ටිය කතා කරනවා එළියට වෙලා. තම තමන්ගේ කතා අවලෝකවල. අවසානයේ පිරිකර පූජා කරලා මේගේ ඥාතින්ට පින් අනුමෝදන් වේවා කියන පිරිකර පූජා කිරීම නිසා පින් අනුමෝදන් වීමක් තියෙන්නත් පුළුවනි. නමුත් තේමාව හොරා ගත්තා. ධර්මදේශනාවේ පවතින පාරිශුද්ධ තේමාව මේ පෘථග්ජන සමාජය විසින් හොරා ගත්තා. එවිනෝට එතෙන්න දැම්මතෝ තේමාවක් බණ තියෙන්නේ මේගේ ඥාතින්ට පින් දෙන්න කියලා. අනතුරුව මේක ප්‍රචලිත වෙලා ගියා. ඇයි මේ ජානුස්සෝනිකයෝ සූත්‍රයේ කියවලා විස්තර කරපු කෙනෙක් නැහනේ. අද පින් ලැබෙනවද නැද්ද දන්නේ නැහැ මොකක් දන්නේ නැහැ ඔක්කොම බණ වදා ගන්නවා පින් දෙන්න. නමුත් බණ නැත්තම් ධර්ම දේශනා වඩාත් අවශ්‍යයි. මන්දයත් පන්සල වැහි ගියා. පාසල වැහි ගියා. ඒ නිසා දරුවන්ට හරි පාඩුයි ඔන්ලයින් උත් නැති නිසා. නමුත් පන්සල වැහුනේ අපි අක්‍රිය නිසා නෙවෙයි. එකතු වෙන්න බැර නිසා. අපට වැඩ වැඩි. අපි අක්‍රිය උනේ නැහැ. අප මාසෙට දෙකක් නෙවෙයි මාසෙට දවසට 3ක් විතර වෙන ධර්ම දේශනා මාධ්‍යවල කරනවා. එහෙනම් ඒකේ වාසිය ගන්න ඕන මේ ගෑයට වඩා ජීවත් වෙලා ඉන්න අය. එබැවින් මගේ තේමාවේ තියෙනවා මේ පින්නතුන්ට ආරාධනා කරලා වඩ වඩාත් ධර්ම දේශනා කරවන්න. ඒ උපන්දින වෙනුවෙන් ධර්ම දානයක්. ඒ ජීවත් වෙලා ඉන්නා වූ මව්පියන්ට උපහාරයක්. එහෙම නැත්නම් ගුණානුස්මරණයක් පිණිස. ඒ තේමාවේ වරදක් නැහැ. නමුත් අර අන්ධභූත තේමාවක් තියෙන එකට මම නම් එච්චර කැමති නැහැ. ඒකකින් තව පැති තියෙනවා මට ඒවා විවේචනය කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන වඩ වඩාත් ධර්ම දේශනා කරන්න ඕන. මොකද අපි වර්ධනය කරලා නැහැනේ. මොන තත්ත්වයකට ඒවත් නැහැ. රජයෙන් පැනෙවෙන්නේ නැති වුණත් නීති දාලා තිබුණ නැති වුණත් අපි දන්නවා අපිට ධර්ම දේශනාවලට යන්න බාධාවක් නැහැ. නමුත් අපි එහෙම නීති කඩලත් නැහැ, කඩන්නෙත් නැහැ. නමුත් අපිට වාරණ නියෝගයක් ඇත්තෙත් නැහැ. අපි ඒ මොකුත් නැහැ. අපි ධර්ම දේශනාවන් කරනවා. එහෙනම් මෙතන යම් පිරිසිදු කිරීමක් කරගන්න තියෙනවා. මේ ත්‍රිපිටකය තුළ ජානුස්සෝනි සූත්‍ර 10ක් විතර තියෙනවා. මේ අංගුත්තර නිකාය 6 පොතේ දසක නිපාතයේ තිබෙන්නා වූ 491 පටන් තිබෙන්නා වූ ජානුස්සෝනි සූත්‍රය. ජානුස්සෝනි බමුණා බුදුන් වහන්සේ වෙත එනවා. ඒවා පාලියෙන් කියන්න ඕන නෑනේ. ඇවිදින්න අර මම කියපු පාඩේ තථාගතයන් වහන්සේගෙන් ඒ පාඩේ ගැන විමසනවා. අපි ආයේ පාලියෙන් කියනද සිංහලෙන් ගනිමු. පින්වත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණ නම් වූ අපි මේ දානයේ පරලෝකීය ඥාතිලෝ සාලෝහිතයින්ට පැමිණේවා. මේ දානයේ පරලෝකීය ඥාතිලා සාලෝහිතයෝ පරිභෝග කරත්වායි දන් දෙම්හ. ශ්‍රද්ධාවෙන් මේ දේ කරම්හ. කිමෙක්ද භාග්‍යවත් ගෞතමයන් වහන්සේ? ඒ දානය പ്രേත ඥාති ලෝහිතයන්ට ලැබෙනවාද? කිමෙක්ද ඒ പ്രേත ඥාති සාලෝහිතයෝ ඒ දන් පරිභෝග කරනවාද? ඔන්න සමස්ත සමාජයේම ප්‍රශ්නය. මේ බුදු වදන පාලියෙන් ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පතිනෝ අට්ඨානේති ඔන්නක හොඳට ඉගෙන ගන්න ඉස්සර වෙලා. බ්‍රාහ්මණය අදාළ තැන හිටියොත් ලැබෙයි, අස්ථානයේදී නම් නොලැබෙයි. සමහර වචන මම මේකේ සමාන වචන යොදනවා. මොකද අර මං කියන වෙලාවකට ඕක දඹදිව යුගයේ වචන කියලා. ඒ නිසා භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ස්ථානය කුමක්ද? අස්ථානය කුමක්ද? ඔන්න බුදුන් වහන්සේ වදාරනවා අදාළ තැන හිටියොත් තමයි ලැබෙන්නේ. මේ ලැබෙනවා කියන්නේ මේ ආහාරය හාට එක යනවා කියන එකනේ ආහාර වළඳනවා කියලා අහුවාම. දානෙ යන්නේ නැහනේ. ඒක තවත් සූත්‍රයකින් පෙන්නන්නම් මම මොනවා පූජා කළත් ආපහු මේ අදාළ තැන ඉන්න කෙනාට ලැබෙන්නේ මොන විදිහටද කියලා. අපි පාළි අතහරිමු. දැන් කාලේ මට ඉතා වටිනවානේ. බ්‍රාහ්මණය මේ ලෝකේ ඇතමෙක් දස කුසල් කරයි කෙටියෙන් ඔන්න මම කිව්වා.
අවිද්‍යා ව්‍යාපාද බහුල වෙයි. ව්‍යාපාදයට වන් සිතත්තේ මිත්‍යා දෘෂ්ටික වෙයි. හේ කය බිදී සිදුවෙන මරණින් පසු නිරයට එළඹෙයි. නිරිසතුන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් ඔවුන් යැපෙයි. ඔහු එහි සිටින්නේය. බ්‍රාහ්මණය යම් තැනක සිටියහුට ඒ දානය නොපැමිණේ නම් මේද එබඳු ස්ථානයකි. එනම් නිරිසතාට වැඩක් නැහැ. දෙවෙනි කාරණය, ඒ වගේම තව කොටසක් ඉන්නවා තිරිසන් යෝනියට පත් වෙයි. තිරිසන් යෝනිය යම් ආහාරක් වේද එයින් යැපේ. ඒහට දානය නොපැමිණේ නම් එබඳු ස්ථානයකි. එහෙනම් ඒ ආහාරය කියලා කියන්නේ දැන් අපි ආහාරය කියන්නේ කනවන දේවල් වලට. ඒ නිසා අපට ගෙදර තියෙනවා මේ කිචන් එකක් තියෙනවා, පැන්ට්‍රි කබඩ් එකක් තියෙනවා, බඩු ටික ඔක්කොම දාලා තියෙනවා. මේ ඔවුන්ගේ යෝනියේ කුස්සියක් එහෙම තියෙනවා. උයාන කනවා කියලා නෙමෙයි මේ පෙන්වන්නේ. ඔවුන් යැපෙන්නේ පවෙන්. පව් දුක් විඳිනවා. මොකද මේ ආහාර කියලා කතා කරන පදය අපිට සිංහලෙන් කනවන දේවල් වුණාට සසරේ පැවැත්මට අවශ්‍ය ශක්තියක් ආහාර කියන්නේ. එබැවින් පවත් ආහාරයක්, පිනත් ආහාරයක්, ධානත් ආහාරයක් ඒ තැන්වලට. අන්න මේ අදාළ නිරිතිරිසන් සත්වයින්ට දැන් නිරිසත්වයින්ට මේ පව තමයි ආහාරය. තිරිසන් සත්වයින්ට ඉතින් මේ පේනායට නම් ආහාර තියෙනවනේ. නමුත් මේ අනුමෝදනය වීමේ හැකියාවක් තියෙන බවක් පෙන්වන්නේ නැහැ උන්ටනේ. හරි. බ්‍රාහ්මණය ඇතමෙක් පස්පව් දසකුසලයෙන් වැළකුණේ වෙයි. සම්පප්‍රලාපයෙන් වැළකී වෙයි. අවිද්‍යාව බහුල කොට නැති වෙයි. අවිද්‍යාව තියෙනවා නමුත් බහුල කොට නැහැ. දැඩි ලෝභය. ව්‍යාපාද නැති වෙයි. දසවස්තුක සම්මාදිට්ඨිය ඇති වෙයි. හේ කාබුන් මරණින් මතු මනුෂ්‍ය ස්වභාවයට එළඹෙයි. මිනිසුන් අතර උපතේ. මිනිසුන්ට අයත් යම් හරක් එනම් හේයින් යැපේ. ඔහු එහි සිටුනේය. බ්‍රාහ්මණය යම් තැනක සිටියහුට ඒ දානය නොලැබේ නම් මෙයද එබඳු අස්ථානයකි. ඒ කියන්නේ මිනිසුන් වශයෙන් ඉපදිලත් අර දෙනානු පින ලබන්න පුළුවන් කමක් නැහැ. මිය ගියාම මව් කුසක පිළිඳ ගත්තොත් එහෙම මව් කුස ඇතුළේ ඉන්නේ දවස් 7ක් යනකොට 3 මාසයක් යනකොට. දැන් මම වචනයක් කියනවා. පාලිය මෝදති සතුට වෙනවා. ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උබේ අත්ත මෝදති පැත්තෙම මෝදති සතුට වෙනවා. අනුමෝදති මොකද්ද? දැන් ඔබ ගුරුවරයා අනුගමනය කරනවා. ඒ අනුව යනවායි කියන එකනේ. අන්න ඔබට යම්කිසි පුණ්‍ය කර්මයක් කරලා සතුට වෙන්න පුළුවන් නම් ඒක මෝදති. මේ සිද්ධිය දැකලා යමෙකුට සතුට වෙන්න පුළුවන් නම් ඒ අනුව ලබන සතුටට අනුමෝදති. මෙන්න මේ අනුමෝදනය තමයි මේ ලැබෙනවා කියලා කියන්නේ. පින් ලැබීම කියලා කියන්නේ. හරි? එහෙනම් අනුමෝදනය කියන එකේ තේරුම මේ පින්කම කරන බව දැකලා දැනගෙන ලබන සතුට. එහෙනම් දැනගන්න අර කතා කරපු പ്രേත සත් මේ තිරිසන් සත්ත්වයින්ටත් බෑ, නිර්සත්ත්වයින්ටත් බෑ. මිනිස්සුන්ටත් බෑ. තව එහාට යම් බලන්න. බ්‍රාහ්මණය මෙලව ඇතමෙක් අර කියන පස්පව් දසකස් වලින් වැළකීලා කය බිඳිස්න මරණින් පසු දෙවියන්ගේ ස්වභාවයට පැමිණෙයි. දෙවියන්ගේ යම් හරක් වේ නම් එයින් හේහි යැපෙන්නේය. හේහි සිටුනේය. බ්‍රාහ්මණය යම් තැනක සිටියාට ඒ දාණය නොලැබේ නම් මේද ස්ථානයකි. මෙන්න මේ නිසා මේක බලලා තමයි මම කියන්නේ අපේ රටේ බුදුන් වහන්සේගේ ත්‍රිවිධ රත්නයේ බලය දුර්වල වෙලා ගියාට පස්සේ පොළොන්නර යුගයේ පටන්ම දෙවියන් බලවත් වුණා. එහෙම නැත්නම් ඒ පූජනීය ස්ථානවලම තවත් ආගමික කෝවිල් යොදවන බවට සලකුණු තියෙනවා. තව ටිකක් මහනුවරයට එනකොට රජකරු රජවරු ඔය බෝසත්වරු හෝ බෞද්ධ අය නොවන නිසා බටදකුණු ඉන්දියාවට සම්බන්ධ පරම්පරාව වලින් ආපුවාම ඔය එක එක නම් තියෙන්නේ සිංහල ඌරුවට නැති කර්ණසාමි වලින් පටන් අරගෙන මෙයාට දෙවියන් වහන්සේලාත් ආවේ විදේශීය රටවලින් නැත්නම් ඉන්දියාවෙන්නේ. ඔවුන් හින්දු අදහුව අය. දැන් ඒ නිසා රජතුමාටයි දෙවියන් වහන්සේටයි දෙන්නටම පූජනීය අද ස්ථාන වලට යන්න වුණා. එහෙනම් වෙනම හදලා බෑ, පන්සල ඇතුළෙම කෝවිලත් හදන්න ඕනේ.
මෙන්න මෙහෙම මේ තෙරුවන්ගේ බලය තෙරුවන් සරණ යාම සසර දුකින් මිදීමට දුර්වල වීමත් සමග දෙවියන් බලවත් වෙනවා. ඒ වගේම තෙරුවන් සරණ නැති සමාජයට යම් කිසි දුකදී කරදරයකදී ලැබුණත් නොලැබුණත් දෙවියන් යදින්ට හිත බය වෙලා තිබුණා. ඒ නිසා බාරහාර වීම ආදී කාරණා බෞද්ධ කියන පවුල්වල අය පවා දේවාල සාමාන්‍යයෙන් ගම් කීපයකට 7කට දේවාලයක් තියෙන බැවින් දේවාලයේ තොইল පයිල් වලටත් යනවා. ඉතින් මෙන්න මේ විදිහට අපට දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍ර තථාගත බුදු පියාණන් වහන්සේට වඩා දෙවියන් බලවත් වුණා පෘථග්ජන සමාජයේ. දෙවියන්ගෙන් ඉල්ලන්න පුරුදු වුණා. විතරක් නෙමෙයි අන්තිමට බුදු සසුන රකින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස ධර්මයේ තේරුම් අරගෙන තෙරුවන් සරණ අරගෙන කරගෙන සතර දුකින් මිදෙන මාර්ගයේ යාමෙන් ඒක නතර වුණාන් පස්සේ බුදු සාසනයේ දෙවියන්ට බාර දෙන්න පුරුදු වුණා. නිකන් දෙවියෝ නෙමෙයි බලපෑම බ්‍රහ්ම දේව මණ්ඩල ඉන්නේ මේ කතා කරන අය ගාව ගත්තාම. මෑතදී මම දැක්කා මේ දෙවියන් වෛශ්‍යාවෘතේ යොදාගෙන තියෙන දෙවියෝ නෙමෙයි අපේ අය. ශ්‍රමණ බවත් ගෞතමය යඥය ප්‍රිය කරනවාද යඥාව නැත්තම් මේ යාගය ප්‍රිය කරනවාද මම යාගේ ප්‍රිය කරනවා හැබැයි සත්තුන්ගේ ලේ හොලවන්නේ නැති යාග කියන්නේ ඔය දාන කියන කාරණාව පෙන්වන්නේ එතකොට උන්වහන්සේ සත්තුන්ගේ ලේ හොලවන්නේ නැති එකක් ප්‍රිය කරනවා කියලා දේශනා කරලා තිබෙන්නේ නමුත් වසර කීපයකට මත්තෙන් ඔය සතුන්ගේ ලේ වලින් පුද පූජා පාත්‍ර තැනක හිටපු පූජ්‍ය පක්ෂයත් කිව්වේ අබෞද්ධයෝ නෙමේ බෞද්ධයොත් එනවා මේ බිලි පූජා තියන්න කියලා. දැන් ඔබ බුදුන් වහන්සේගේ ගැනීමට කොතරම් එකඟද? ඔබටත් අනිත්‍ය වූ මරුණට කමක් නැහැ නේද? ඔබට හරියනවා නම්. අනිත් සත්තු ඒ වෙනුවෙන් ජීවිතේ පූජා කරාට කමක් නැහැ නේ. දැන් කොහාටද මේ ගිහින් ඉන්නේ? මට හොඳ කතාවක් මතක් වෙනවා. ඔය මං හිතන්නේ මීගොම් ප්‍රදේශයේ කොහේ හරි වෙන්න ඇති විශාල හොරකමක් කළා කට්ටියක්. හොරමක් කරලා බඩුත් අරගෙන ගියා. යන ගමන් කතරගම දෙවියන්ට බාරයක් වෙලා අනේ මේ පොලිසියෙන් ඇවිදින් අපි අල්ලන්න එපා කියලා පොලිසියට අහු වෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා ගියා. දැන් එතකොට වෛශ්‍යාවෘතය යොදා ගන්න නෙමෙයිද තමන් ඕන ජඩ වැඩක් කරලා දෙවියන්ට කියනවා අපි පරිස්සම් කරන්න කියලා. ඒ දෙවියෝ කොතරම් නින්දිතද එතකොට? මේ වැරදි වැඩ කරලා ඒගොල්ලෝ පරිස්සම් කරන්න අල්ලස් ගන්නවා නම් දැන් මේ මම පෙන්නන්නේ මේ පෘථග්ජන භාවයෙන් නැමැති අන්ධකාරය තුල ඔබ ඉන්න තැන. නමුත් දේවතා රක්ඛන්ති කියලා පදයකුත් තියෙනවා මේසු. ඒ මොකක් නිසාද? අර මාතලීගේ තියෙනවා ඒකෙත් පෙන්නනවානේ. ඒ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තා උපාසකා ධම්මේන දාරම්පෝසෙන්ති තම නමස්සාමි මාතලී. කාටද වඳින්නේ කියලා අහපුවම ගෘහස්ත ජීවිතය ගත කරන පින් කරන්නා වූ දැහැමිව දරුවන් පෝෂණය කරන්නා වූ අයට මම වඳිනවායි කියලා. ඒ කියන්නේ ඉල්ලන්න ඕන නෑ. Taman ප්‍රතිපත්තිකාමී යහපත් ජීවිතයක් ගත කරන්නේ නම් ඒ දෙවියන්ට වඩා උතුම් ඇති එකයි නමස්කාර කරන්නේ. නම් අපි මේ පෘථග්ජන පුද්ගලයන් වශයෙන් මේ සමාජයේ ඕන තරම් ජඩ වැඩ කරලා දෙවියන්ගෙන් පරිස්සම් කරන්න කියලා ඉල්ලනවා. මොකද තෙරුවන් සරණ නැති බැවින්. එහෙනම් මේ වචනේ තේරුම් ගන්න බුදුන් වහන්සේ වදාරන්නේ දෙවියන්ට පින් අවශ්‍ය නැහැ. අනුමෝදන් වෙන්න බෑ. තව කතාවක් ඔතන මම දැන් කියන්නම්. මේ රටේ බුදුදහමේ සහ අනිකුත් ආගම් යටතේ ගස්ගල්වල පර්වතවල නිවෙස්වල පූජනීය ස්ථානවල මිනිස්සු පුද පූජා පවත්වලා දෙවියන්ට පින් දෙන තරමට පින් ලැබෙන්න නම් මොකද වෙන්න ඕනේ? දෙවියෝ ඔක්කොම පරදත්ත උපජීව වෙලා ඉන්න වෙනවා. අරඨානේකෝ උපකප්පටි වෙන. නමුත් දෙවියෝ පරදත්ත උපජීව කියලා කියන්නේ නැහැ බුදුන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි මම දකිනවා මෙහෙමත්. මේ දේවත්වයට පත් වෙන්නේ යහපත් බොහෝ දාන සීල කරපු අය හිතාමතා නෙමෙයි විපාකයක් වශයෙන්. අදාළ හේතුඵල. ඔවුන්ට එතෙන්ට ගියාම තේරෙනවා
සරණාගතයෝ ටිකක් නේද අපි. තමන් ගත්තා වූ පින් පෙට්ටිය ඉවදන් වෙනතුරු වියදම් කරන්න පුළුවන් ඊට වඩා දෙයක් කරන්න බෑ කියලා. එහෙනම් ඔවුන්ට වැරදිලා ගිය තැනක් පිනේ විපාක විඳින අය. පින් තියෙන ඔවුන්ට දෙන්න ඕන නැහැ. පුබ්බනිමිති සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහි පින් ඉවර වෙනකොට ඔවුන්ට සුගතියට යන්න කියලා ඒ අය කියනවායි කියලා අනිත් අය. බොහෝයිතෝ ගන්තා සුගතින් ගච්ඡ. සුගතින් ගන්තා සුලද්දලාභං ලබ සුලද්දලාභං ලබිත්වා සුප්පතිට්ඨිත බවාහි. මොකද මේ කියන්නේ? එහෙම කියනවලු අනිත් අය අස්වසනවා කියලා කියන්නන්නේ. දැන් මේකේ තේරුම ඔබ මෙයින් චුත වෙලා දෙවියන්ට සුගතියට යන්න. සුගතියට ගිහින් මනාකොට ලාභයක් ලබන්න තියෙනවා ඒක ලබන්න. ලබලා මනාව පිහිටන්න. භික්ෂුවක් පැත්තක ඉඳලා අහනවා ස්වාමීනි දෙවියන්ගේ සුගතිය කුමක්ද? යලි යලිත් මම මේක කියනවා. ඔය අපේ අහිංසක අය කළ පින්කම් වලින් දිව්‍ය ලෝකේ යන්න බලන් ඉන්නවා. එහෙම ඊට වඩා සැප තියෙනවා හැමදාම ඉන්න පුළුවන් වෙයි කියලා. ඔවුන්ගේ සුගතිය දිව්‍ය ලෝකේ දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මන්දයත් පින ගෙවෙනව ඇරුණාම ඊට එදාක් කරන්න බෑ. ඔය අපි කියන පින්ලන්තේ වගේ රටකට ගිය කියලා සැප හොඳයි ඒකේ ජීවත් වෙනවා. අනිවාර්ය ධනවත් වෙලා ඉපදුනා කියනකොට විහිදම් කරන්න පුළුවන්කමක් තියෙනවා පින් ඕන නෑ ඒක කාලා බීලා ජීවත් වෙන්න බලනවා. සිතූ පැතූ යම් දෙයක් ලැබෙනවා නම් එතනින් එහාට දුක හේතුව දැනෙන්නේ නෑ නිසා එතනින් එහාට දිනු කරන්න බෑ. ඔය අපි සමහර අය කල්පනා කරන්නේ දෙවියන් ගාවට ගිහින් එහෙන් මාර්ගඵල ලැබලා එතනින් එහාට යන්න. මට තේරෙන්නේ නැති දේවල් මේ. මොකද බුදු සමයේ දුක හේතුව දැක්කහම තමයි නැති වෙන සර මාර්ගයක් ඕනේ. දෙවියන් කියලා කියන්නේ නිවන කියලා හිතාගෙන පිනේ විපාක විඳින පිරිසක්. පෙට්ටිය හිස් වෙනකොට තමයි තුරන් වෙන්න සිද්ධ වෙන්නේ. දැන් සුගතින් ගච්ඡ මනුස්ස ලෝකෙට එන්න සදහම් හමු වෙන්න සුලද්ද ලාභය ධර්මයේ සරණින් අර නිවෙන සැනසෙන්නටපත් වෙන්න මනා පිහිටීම. එහෙ අය මෙහෙ එන්න බලන් ඉන්නවානේ. එහෙනම් අපේ මේ දෙවියන්ට යටත් වීම සහ දෙවියන්ට පින් දීම කියන කාරණාව මේ ත්‍රිපිටකයේ ඉගැන්වීම් වලට විරුද්ධයි. අර පසු කාලීන දෙවියන් බලවත් වුණා වූ තෙරුවන් සරණ නැති වුණු සමාධියේ පෘථග්ජනීන්ගේ අන්ධ බාල වැඩක් මේක. මතක තියාගන්න. ඔය ත්‍රිපිටකයේ කොතනකවත් මට ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා බහින්දිකා එත්තා චම්මෙහි හම්බ වෙලා නැහැ. ඒ ආර්ය භාවයේ නැති වුණන් පසුව පාලි ඉගෙන ගත්තා හදපු ගාථා දෙකක් කවුරු කොයි යුගයේ කවුරු හදවද කියලා නැහනේ. ඉතින් ගිරවුන්ට ඉතින් මොනවා හරි පාඩම් වුණා ඌට කියන්න පුළුවන් නේ. තේරුම ඕනේ නැහැ. පෙත්ත පුතේ බත් කෑවද කියලාම අපෙන් බත් කෑවද කියලා අහනවා. මේ කවුරු හරි කියන එකක් කියන එකද මේ බුද්ධිමත් බෞද්ධකම කියලා කියන්නේ. සිතාමතා තීරණ ගැනීම නෙමෙයිද? ඒ නිසා සැබෑ බෞද්ධයා තෙරුවන් සරණ තේරුම් ගත්ත සැබෑ බෞද්ධයා දෙවියන්ට මාරයින්ට බය නැහැ. මතක තියාගන්න. ඒ වගේම අපි බුදු සමයේ දෙවියෝ අපිව මරන්න බලානත් නැහැ. අව්‍යාවිද දරාගෙන දත් විලිස්සගෙන පලිගන්න බලාන ඉන්න දෙවියෝ නැහැ. මොකද පිනෙන් ඉහළ පිනෙන් සහ දානෙන් උපන්න අයනේ. එහෙම වෙනත් ආගම් වල තියෙන දේව සංකල්ප කලවම් කරගෙන අපි දෙවියන්ට යටත් වෙච්ච හීන જાතියක් බවට පත් වෙලා. තව ටිකක් එහාට යමු අපි. මේක නම් පාලියෙන්ම කියනවා මම. ඉදපන බ්‍රාහ්මණ ඒකච්චෝ පානාතිපාතෝ හෝති. ඊට පස්සේ එතනින් පේනවා අර අදින්නාදාන කාමේත මිත්‍යාචාර ඔක්කොම මිච්ඡාදිට්ඨිකෝ හෝති සෝ කායස වේදෝ පරම්මරණ පෙත්තිවිසයන් උප්පජ්ජති. යෝ පෙත්තිවිසයි කානං සත්තානං ආහාරෝ තේනසෝ තත්ත යාපේති තේනසෝ තත්ත චිට්ඨති යං වාපනස්ස අනුපච්චේ වජ්ජಂತಿ මිත්තාවා අමච්චාවා ඥාතිවා සාලෝහිතාවා තේනසෝ තත්ත යාපේති තේනසෝ තත්ත තිට්ඨති ඉදං කෝ බ්‍රාහ්මනට්ටානං යත්ත ටිතස්සතං දානං උපකප්පති. ඔන්න ත්‍රිපිටකයේ අපි දෙන දේවල් ලැබෙන කෙනා කවුද කියලා තියෙන තැන. බ්‍රාහ්මණය මෙලව ඇතමෙක් පව්කොට අපි ගලමු කෙටි කරලා මිසදුටු ඇති ඒ වෙයි. හේ කාබුන් මරණින් මතු කාය බිඳිසුණු මරණින් පසු പ്രേත විශේෂයට එළඹෙයි. പ്രേත විශේෂයට අයත් යම් සත්වයන්ගේ යම් ආහාරක් වේ නම් එයින් එහි යැපෙයි.
එයින් එහි සිටුනේ අන්න එතකොට අර දෙවියන්ට පිනවගේ ප්‍රේතයින්ටත් එහෙනම් පව් විපාකය තමයි තියෙන්නේ. ඕහට මිත්‍රයෝ වෙත්වයි සගයෝ වෙත්වයි ඥාතිහු වෙත්වයි ඔන්න දැන් දන් දෙන්න ඕන අය මේ ගියා වෙනුවෙන් මිත්‍රයෝ සගයෝ ඥාතිහු ලේ නෑයෝ වෙත්වයි යමක් හෝ දෙත්නම් හේ ඉන් එහි යැපෙයි. හේ එයින් එහි සිටුනේය බ්‍රාහ්මණය යම් තැනක සිටියහුට එම දානය එළඹේ නම් මේ ස්ථානයයි. මේ බුද්ධ වචනය මට සමාජ සෝදනයක් කරන්න ඕන කාටවත් ඇද පළදු කියන්න දොස්කම් කියන්න ඕනේ මේ මිත්‍යා දෘෂ්ටි හිතෙන් අයින් වෙන්න ඕන. දහම් දීපයක් කරා යන ගමනේදී මිත්‍යා දෘෂ්ටි එක්කලා බෑ. මීට වඩා ධර්මයේ අගේ තියෙන්න ඕන ධර්මයේ පූජනීය වෙන්න ඕන වඩා ධර්ම දේශනා තියෙන්න ඕන. ඔබේ තේමාවයි වෙනස් වෙන්න ඕන. තවම තිරුවකුට සූත්‍රයේත් මෙතන ගෙනත් තියෙනවා ඒකනොත් ටිකක් කියනවා ඉස්සරහට මතක තියාගන්න. වෙලාව තිබෙන පරිදි. දැන් පින්වත් ගෞතමයන් වහන්සේ ඉන් පරලෝකීය ඥාතීන්ට සාලෝහිතයා එතනට නොපෙමිණියේ නම් කවරෙක් ඒ දන් පරිභෝග කරද්ද එතැනට නොපැමිණියේ නම් බ්‍රාහ්මණයේ පරලෝකීය අන්‍ය ඥාති සාලෝහිතයෝද එතනට පැමිණියාහුවෙත් ඔහු ඒ දන් වලද. දන් වලදත් කියන්නේ ආහාර ටික කනවා කියන එකනේ. ඔය අපේ ඔය මට මතකයි මගේ ළමා කාලය තුල මරණයක් වුණාම මේ තත් දවසේ පින්කමේදී ඔය අතු ගාපු කුණු ගොල්ලක් කුල්ලක් හරි ගස්සලා ගිහින් තියා ඒකේ කෑම එකක් තියලා යනවා. මොකද බණ අහන්න එන කෙනාට කන්න. ඒ බත් කනවා කියලා හිතන් ඉන්නේ මේ. ඒ තරම් අනුවණයි. සාමාන්‍යයෙන් මව් කුසකින් කෙනෙක් ඇවිදින් මාස 9ක් ඉඳලා මාස 7කට පස්සේ බත් දෙන්නේ. එතකොට මිය ගිහින් මාස 16කට පස්සේ. මට කියන්න කොහොමද බත් කන්නේ කියලා මේ මිය ගිහින් දවස් 7කින්. දිරවන්න ආහාර මාර්ගය සකස් වෙලා නැහනේ. මේ ප්‍රේතයින්ගේ ආහාරයේ බත් නෙමෙයි ඝන කයක් නැහනේ. පවනේ. නැත්තම් පව මේගොල්ලන්ට නම් පින. මේ කොට්ටාසය පව තිබුණට පින් අනුමෝදන් විය හැකි කොට්ටාසයක්. එදා පිනෙන් යැපෙනවා කියලා. දෙන දෙයින් යැපෙනවා කියන එකේ තේරුම දානෙ දුන්නත් පිරිකර දුන්නත් ලැබෙන්නේ පිනනේ. තව එහා පැත්තට හොයාගත්තේ අපිට මේක. බ්‍රාහ්මණේ පරලෝකීය ආන්‍ය ඥාතීහු එතෙන්ට නොපැමිණියේ නම් බ්‍රාහ්මණය යම් කරුණකින් යම් මේ දීර්ඝ කාලයක් පරලෝකීය ඥාති ලෝහිතයන්ගේ ස්ථානයේ හිස් නොවන්නේය. තෙල කරුණ අස්ථාන වෙයි අනවකාශ වෙයි. ඔන්න ඔය විදිහට මේකේ පැහැදිලි කරලා තිබෙනවා මේ දෙන දේවල් ලැබෙන්නේ අහවල් අයට විතරයි කියලා. මෙතනින් එහා පැත්තට තව ටිකක් තියෙනවා එකක් කියලා ඉන්නම්. බවත් ගෞතමයන් වහන්සේ අස්ථානේ පරිකල්පනයේ වදාරහුද. ඒ කියන්නේ මේ දානේ මේ අදාළ තැන විපාකනේ අනිත් අයට. අස්ථාන විපාක. දෙන අයට. ඔව්. දෙන අයට මේ දෙන අයගේ කරන වැරැද්දක් නිසා. බ්‍රාහ්මණේ මම අස්ථානයේ හිදු දාන පරිකල්පනයේ වදාරමි. ඒක මෙහෙමයි පෙන්වන්නේ කෙටි කරලා පෙන්වන්නම්. ඇතමෙක් මිසදිතු ඇති වේ. අවිජ්ජා බහුල වෙයි. ශ්‍රමණේකට වේවයි බ්‍රාහ්මණේකට වේවයි අන්නපාන වස්ත්‍රාව ගන්ධ යාන මාලා ගන්ධ විලේපන ආදී දේවල් වලින් ප්‍රදීපෝකරණ දෙන්නේ වෙයි. එතකොට ඒකට වෙන්න ඒකෙන් තේරෙනවා පව් කරමින් පින් කරයි. හේ කාගේමිදී කය බිනිසුන මරණින් මතු ඇතුන්ගේ ස්වභාවයට පැමිණ හේහි අන්නපාන මාලායන් අන්න. එතකොට පව්පින් දෙකම කරපුවාම මොකද කරන්නේ? පවෙන් ඉපදිලා අර අන්නපාන මාන දීපුවා නිසා අප උපස්ථාන ලැබනවා. සේවකයෝ ඉන්නවා නාවන්න කෑම බීම් පළතුරු දෙන්න ආ ඉන්නවා පාවඩ පිටෙක් යන්න එනවා දල වලට කොපු දාන්න ආ ඉන්නවා. පවෙන් සතාවි පින් විපාක විඳින්න තැන මොකක් නිසාද? පව් කරමින් පින් කළ නිසා. දෙවෙනි කාරණෙත් එහෙමයි. පව් කරමින් පින් කරයිද නැත්නම් මිත්‍යා දෘෂ්ටික වේ අර වගේ දාන ආදී කටයුතු කරනවා එහෙම කරන ගමන් අතන කතා කළේ ඇතා මෙතන අස්සය අලියා හස්තීන් තව එහාට පෙන්නනවා අස්සයින් තව එහාට සුනකයින්. ඒ පව් කරමින් පින් කරපු අයට පව
මරණයට පත්වෙන අවස්ථාවේදී කාබුන් මරණින් මතු ලැබෙන ප්‍රතිසන්දි අනුව තමයි මේ ඇතාස් ගන්න ගවයා සුනකේ ආශ්‍රය හම්බ වෙන්නේ. එතකොට ඒ සත්තනිකාය උපන් අයට අපි කවුරු හරි රැක බලා ගන්නවා නම් අපවස්ථාන කරනවා නම් කවනවා පොවනවා නම් ඒ අර දාන දීපේක විපාක. සතා උනේ පව් කරපේ විපාක අපවස්ථාන හම්බ වෙන්නේ පිනේ විපාක. දැන් ඔය අපේ ඇසුරේ නැත්තම් ඔය සමහර පුද්ගලයන්ගේ ඇසුරේ ආවරණයක් විදිහට ඇත්තු හදනවා, අස්සයෝ හදනවා, ගවයෝ හදනවා, සුනකයෝ හදනවානේ. හොඳට ඔය නවල කවලා. එහෙනම් ඔබටත් ඕන නම් මේ පින් විපාක විඳින්න ඔය මේ අන්නපානවත් යානාවලින් පව් කර පින් කරන්න. මිත්‍යා දෘෂ්ටි ඉඳන් පින් කරන්න. නමුත් මේකේ පෙන්වන්න යන්නේ ඒක තමයි ඔය මිත්‍යා දෘෂ්ටි ඉඳලා හරියන්නේ නැහැ. මේක අපි එකට කියන්නේ පේ වෙනවා කියලා. ඒ කියන්නේ සූදානම් වෙලා, gedara සූදානම් වෙලා, හදවත සූදානම් වෙලා පවෙන් වැළකී පුණ්‍ය කර්මය කරන්න ඕන. පින්කමෙන් පස්සේ වරක්කු බෝතල් එළියට ගන්න අයට, දානෙන් පස්සේ අරක්කු බෝතල් අරන් පාටි දාන අයට, හුඟක් අවුරුද්ද පුරා පව් කළාට කමක් නැහැ ලොකු දානයක් දෙනවා නම් කියලා හිතන අයට හොඳ පාඩමක් මේ. මතක තබා ගන්න. තව එහාට බමුණ මෙලවදී ඇතමෙක් ප්‍රාණඝාත අදත්තාදානදීන් වැළකී, කාමිත්‍යාචාරයෙන් වැළකී, බොරු කේසාවෙන් වැළකී, අවිජ්ජාවෙන් තොරව, දැඩි ලෝභයෙන් තොරව, ව්‍යාපාදයෙන් තොරව කියලා පාලනය කරගෙන සම්‍යක් දෘෂ්ටික වෙයි. ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය දානේ විපාක විශ්වාස කරන අය කියන එක. හේ මහනකට වේවායි, මෙහෙනකට වේවායි, බමුණකට වේවායි අන්නපාන වස්ත්‍ර යාන ආදීන් දන් දෙයි. හේ කයබිදී සිදුවන මරණයෙන් පසු මිනිසුන්ගේ අතරට පැමිණෙයි. හේ එහි මිනිස්සුන්ට අයත් පස්කම් ගුණේ ලබන සුල්ලෙක් වෙයි. අන්න පවෙන් වැළකී පින්කම් කරන්නා පෘථග්ජන මට්ටමින් මිය ගිහින් මිනිසුන් අතර ඉපදුනොත් අර ආයු වර්ණ සැබ්බල කියන්නේ අර පෙර දන් දීපු එකේ විපාක කියන එකේ මේ පෙන්වන්නේ. ඔය අපිට එහෙම හමු වෙලා තියෙන දේවල් නැත්නම් එහෙනම් අපේ ඈත අර පුබ්බේත කත පුඤ්ඤතා කියන වචනට ඇති පෙර පින් කළ බව අපේ ජීවිතය තුළ තියෙන්නේ නැති කියලා කල්පනා කරන්න ඕන. මිනිසුන්ටත් පස්කම් ගුණේ ලබන්නේ වෙයි. ඒ වගේම ඉහළ මට්ටමින් දාන සීලාදී කටයුතු මාකාබන් මරණ මෙතු දෙවියන්ගේ ස්වභාවයට පැමිණෙයි. දෙවියන් සතු පස්කම් ගුණ ලබන්නේ වෙයි ඉහළ දානේ ඉහළ සීලය. මෙන්න මේ විදිහට තමයි මේකේ පෙන්වන්නේ. අර දෙන්නාගේ චරිතයට අනුව දැන් අර අතන කියන්නේ පව් කරලා ඒ තැන්වල ඉපදුනහම දුක් විපාක විඳිනවා. පිටින් මිනිසුන් අතර ඉපදුනහම ඒ විපාකය හම්බ වෙනවා. නමුත් පව්පින් දෙක කලවමේ කරපුවාම ඇතා ගවයා සුනකේ ආශ්‍රයයට පවෙන් වැළකී කරපුවාම මිනිසුන් අතර හෝ දෙවියන් අතර මේ පව්පින් කලවමේ සහ පව් වෙනම සහ පින් වෙනම කරපුවාම විපාක විස්තර කරපු එක තැන. දැන් එතකොට මම අහන ප්‍රශ්නේ ඊළඟ එකෙන් බලමු එතකොට තේරෙනවා. මේ සඳහා මම තවත් පුංචි කරුණක් පැහැදිලි කරන්නට කල්පනා කරනවා. තවත් සූත්‍රයකින් ඒ පොත අතට ගන්න මට ඉඩ දෙන්න. මේ කුද්දක නිකාය 1 මේ තිරෝකුඩ්ඩ සූත්‍රය. මේකේ තියෙන දේවල්ට උත්තර දෙන්න බැරි වුණාම මේක බුද්ධ දේශනාවක් නෙමෙයි පස්සේ හදපු එකක් එහෙම කියලා සමහරු කියනවා. දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කුද්දක නිකායන් පළවෙනි සංගායනාවේදී දෙවෙනි සංගායනාවේදී සංග්‍රහ වුණ දේවල්. නමුත් තුන්වෙනි සංගායනාවේදී එකතු වෙන කොටසක් තියෙනවා. ඒ කොටසට අයිති කියලා මම හිතන්නේ නෑ මේක. ඔය පරාප්‍රවාද මතනය කිරීම සඳහා මොග්ගලීපති මහරහතන් වහන්සේ විසින් රචනය කරයි කියලා කතාහන් කරන කොටසක් තිබෙනවා. මම කල්පනා කරන්නේ විමානවත්ව පේතවත්ව වගේ කාරණා ඔන්න ඔය විදිහට
මේ එදා කාලේ මිනිස්සුන්ට පව්පින් පාක විශ්වාස කරලා පවෙන් ඈත්වීම සඳහා රචනා කරලා මොගලන් හාමුදුරන් වහන්සේගේ චරිතයට බාර දීපේවා. උන්වහන්සේ පිරුණම් ඇරලා ඉවරයි. ඒ කාලේ ගිය බවක් සඳහන් වෙන්නේ නැහැ. නමුත් මොගලන් හාමුදුරන් වහන්සේගේ ගිනුවට බැර කරලායි තියෙන්නේ කියලා මට කල්පනා වෙන්නේ. ඉතින් අපේ රටෙත් ඔය පාලි වලට යන්නේ නැතුව ධර්මයට යන්නේ නැතුව මේ පොතක් ඉල්ලපුවම බණ පොතක් ඉල්ලපුවම විමානවත්තු පේතවත්තු ගෙදර ගෙනියන්න දීපු බුද්ධ ශාසනයකුත් තිබුණා. මගේ මේ පොත්වලත් තියෙනවා මගේ කබඩ් වලත්. වසර 20කට විතර ඉස්සර කියවලා පැත්තකින් තිබ්බෑරුණාම ඊට පස්සේ මට ඒකේ ගන්න දෙයක් නැහැ. එහෙනම් අපි දැන් යමු මේකට. මේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පැහැදිලි කරන ඊළඟ කාරණාව. තිරෝකුඩ්ඩේසු තිට්ටන්ති සන්ධි සිංගාටකේසු ච ද්වාරබාහසු තිට්ටන්ති ආගන්ත්වාන සකං ගරං. ඔය මියගිය පුද්ගලයා බිරිඳට දරුවන්ට දේපොළ වලට ආසාවෙන් ශරීරය අතහැර ගියාපම ඕපපාතික ප්‍රතිසන්දියක් ලබාගෙන ඔහුට තමයි මේ තිරෝකුඩ්ඩයා නැත්තම් පරදත්ත උපජීවියා කියලා කියන්නේ. පරදත්ත උපජීවී පර අන් අය දත්ත දෙන දේ අනුව ජීවත් වෙන. අන්න පරදත්ත උපජීවියා කියලා කියන්නේ අර පින්කම දකින්න පුළුවන් දැකලා සතුටු වෙන්න පුළුවන් කෙනාට. මේ ඥාති ප්‍රේතයෝය පරදත්ත උපජීවියා. තමන් පෙරවිසූ ගේ කරා අවුත් බිත්තියෙන් පිටතද ගෘහසන්ධි බිත්තිසන්ධි හතරමං හන්දි තුන්මං හන්දි යන මේ තන්හිද දොර පිටුපසද සිටිත්. ගිහින් බලන්න එපා ඇරලා ඉඳගෙන ඉන්නේ නැහැ පේන්නේ නැහැ එහෙම මොකද ඕපාතික ප්‍රතිසන්දියක් නිසා. පහුතේ අන්නපානම් මේ කජ්ජපොජ්ජේ උපට්ඨිතේ නතේ සංකෝචි සරති සත්තානං කම්මපච්චයා. ඔන්න තව පදයක් පෙන්නනවා. බොහෝ ආහාරපාන කාද්‍යබෝධ්‍ය පිළිවෙලී ඇති කල්ලි පවා ඒ ප්‍රේතයන්ගේ උපන් සත්වයන්ගේ අකුසල කර්ම හේතුවෙන් කිසිම නෑදෑයකට ඔවුන් සිහි නොවෙයි. එනම් සිහි කරලා ප්‍රාර්ථනා කරන්න දෙන්නේ නැතුව අයිතියක් නෑ කන්න. නෑයන් අතරින් යම් කෙනෙක් ඔවුන්ට අනුකම්පා කරන්න අහුවෙද්ද ඔහු තුමු මේ පින් පරලෝකීය අප නෑයන්ට වේවා නෑයෝ සුවපත් වේවායි කියා ඔවුන් අවුත් සිටි කල්ලියේ නෑයන් උදෙසා පවිත්‍ර වූ උපනීත වූ කැප වූ ආහාරපාන දෙද්ද ඒ ඥාති ප්‍රේතයෝද ඒ දන් දෙන තැනට නොඑක් දිසා භාගෙන් අවුත් එක් රැස් වූ අහු තමන් උදෙසා බොහෝ ආහාරපාන දෙවනු කල්හි කම්පලාදහා පින් අනුමෝදන් කෙරෙත්. හෙවත් අනුව සතුටු වෙත්. ඔන්න අනුමෝදනය අනුව සතුටු වෙත්. මොකවත් කෑම යනවා නෙමෙයි එහාට. යම් කෙනෙකුන් නිසා අපි පින් ලැබුවේද එකෙනෙහි සම්පත් ලබම්මෝද අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වායි ඔවුන් විසින් දන් දී පින් පැමිණීම වශයෙන් අපට පූජා කරන ලදැයි තුති කෙරෙත්. එනිසා දන් දුන් දායකයෝද ඵල රහිතයෝ නොවෙත්. දැන් ඉතින් තව ටිකක් කතා කරන්න ඕනනේ. ඇයි මේ පෘථග්ජන භාවය තුළ ජීවත් වුණාම ලෝකෙත් එක්කලා ඇලීමක් ඇති වෙනවා. ලෝකේ කාරණා වෙනයි අටලොදහම වගේම ඇලීම වෙනම කාරණයක්. ඇලුනත් නැතත් අතහැරලා යන්න වෙනවා. ඇලෙන්නේ නැතුව අතහැරලා ගියොත් පෙතෙන්ට එන්න වෙන්නේ නැහැ. මම කොහොමද මේවා දාලා යන්නේ කියලා අතහරින්න බැරි නිසා තමයි අර අතහරින්න නැතුව ඉන්නේ ගෙදරට ඇවිදින්. දැන් සමහර තැන්වල පෙන්නනවා මේ ප්‍රේතයින්ට අපි කරන දේ පේනවා දිවස වගේ දෙයක් තියෙනවායි කියලා. දිවස වගේ දිවස නෙමෙයි. ඒ නිසා අපි කරන දේ පේන නිසා තමයි අර අනුමෝදති දැක ලබන සතුට. අපි ලබන සතුට අනුව ලබන දකින්න ඕනේ. මතක තියාගන්න. හරි. දැන් එතකොට අපට වුන් පෙන්නේ නැහැ. එතනින් එහාට ඔවුන්ගේ ලෝකය ගැන තර විස්තර තියෙනවා. තව ටිකක් කියලා ඉන්නම්. නහිතත්ත කසියත්තේ ගෝරක්කෙත්තන විජ්ජති වාණිජාත ආදිසානත්තේ හිරංජේන කයක්කයන් ඉතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතා තහින්. ඔන්න හොඳට මේක තේරුම් ගන්න. ඔවුන්ගේ ලෝකෙ හැටි මේ පෙන්වන්නේ. සීසෑමක් නැත්තේ නහිතත්ත කසි. ගවපාලනයක් නැත්තේය. සම්පත් ලැබීමට හේතු වෙළඳාමකුත් නැත්තේය. රන්ත්‍රී දෙන් කරන ගණන් දෙනකුත් නැත්තේය.
හුදෙක් මැරී ඒ ප්‍රේත විසියට පැමිණියේ මේ මිනිස් ලොව වසන නෑමිතුරන් විසින් දෙන පිනකින් ඒ ප්‍රේතයා යෝනියෙහි යැපේ. අටපිරිකර පූජා කරුවත් දානෙ පූජා කරුවත් වෙන පිරිදා ආහාර පූජා කරුවත් ඒක පින බවට පත් වෙලා සිතලා දැකලා සතුටු වෙනව ඇරුණාම දැකලා බන සතුට ඇරුණාම මේ මොකවත් එහෙ යන්නේ නැහැ. මම කියන්නේ මරණයෙන් පස්සේ බුද්ධ ආගමේ කරන්න ලොකු දේවල් නැහැ. ඔන්න ඔය පිරෝකුඩ්ඩේක් බවට පත් වුණොත් ඒ මිනිස්සයාට මේ අපි කරන පින්කම දැකලා සතුටු වෙන්න ඇරුණාම මේ මරණයෙන් එහා පැත්තට ඕනවට ලොකු ಜಾති කරන්න යන්න එපා. ජීවිතය තුළ මීට වඩා බුදුදහම ක්‍රියාත්මක කරගන්න ඔබ. එතකොට තිරෝකුඩ්ඩෙක් වෙන්න වෙන එකක් නැහැ. අඩු ගානේ පිනින්වත් පරලෝ යයිනේ. පින්න අවශ්‍ය නැත්නකට. මේක ලින්දට වැටිලා ගොඩ එන්න හදන වැඩක් නෙමෙයි පෙන්වන්නේ දැන්. පෞකාරකමට මේවත් එක්ක ඇලිලා ඉඳලා අතහරින්න බැරුව තිරෝකුඩ්ඩෙක් වුණා. වැටුණා ලින්දට. දැන් පින් නැහනේ. කරගන්න බෑ. දැන් මේ පෙන්වන්නේ කනේ ගොවිතැන් වෙනදක් නැහැ කියන එකේ තේරුම ඒවා කරන්න නැහැ කියන එක නෙමෙයි. කර්ම රැස් කිරීම කරන්න බෑ. අනුන් දිහා කරන දිහා බලංග හතර වෙන තරයි පයි. අන්නේ නිසා තමයි පරදත්ත උපජීවී පර අපි එතකොට දෙන දෙයින් ඔවුන්ගේ ජීවිතය ගෙනියන්නේ. හරි. දැන් එතකොට කොහෙට දෙන්නේ? ගෙදරට. කවුද දෙන්න ඕන? ඉතුරු ගාථා ටිකකුත් කියලා ඉන්නම් කොනේ. ඔන්න ඔබ දන්න 73 මාස වෙන්කමේ අපේ ස්වාමීන් වහන්සේලා හොයාගත්ත ගාථා තියෙන තැන. උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒව මේ විතෝ දින්නම් පේතානං උපකප්පති මොකද ඒ කියන්නේ? උන්න මේ උදකං වට්ටං ඉහළ තැනකට ජලය වැටෙනවාද? මිටිබිම කරා ගලා වසීද එපරිද්දෙන්ම මිනිස් ලොවේදී ඥාතීන් විසින් දුන් දානයේ විපාක ප්‍රේතයන්ට පැමිණේ. කොහොමද පැමිණෙන්නේ? දැකලා සතුට වෙන්න පුළුවන්. දැකලා සතුට වෙන්න ගෙදර ඉන්න ඕන. නැත්තම් මෙයාට යන්න පුළුවන්කමකුත් තියෙනවා ඥාතින් යන තැනට. විහාරස්ථානයට ගියොත් එහෙනම් විහාරස්ථානයටත් ගිහින් මේක බලන් ඉඳලා සතුට වෙනවා. හරි තව ටිකක් එහාට යමු. ඊළඟ ගාථාව යතාවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේ විතෝ දින්නම් පේතානං උපකප්පති අරකමයි ආයෙත් ඔය පෙන්නන්නේ තවත් පොඩි වෙනසක් සහිතව. යම්සේ මහා නදීව කුඩා ගං හෝ ආදී රැස්වන දියෙන් පිරුණු සාගරයේ පුරවා ලබ්ද. ඒ කියන්නේ ගඟට වැලට වැටෙන වතුර ගිහින් පරිපූර්ණති සාගරයේ පුරවන්නාද. එපරිද්ද මේ මිනිස් ලොවේදී ඥාතීන් වෙනුවෙන් දෙන දානයේ විපාක විදීම් වශයෙන් ප්‍රේතයින්ට ලැබේ. මේ ජලයේ කතාවෙත් මම දකින්නවා මීට වඩා තව කරුණක්. මේක උපමාවක් විතරයි වතුර වැක්කිරුවයි කියලා අදාළ තැන නැත්නම් පින් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ජලයේ සම්බන්ධ උපමාව බලන්න පොඩ්ඩක්. උන්න මේ උදකට්නක්ට නින්නම් ඉහළ තැනකට වැටලා නිම්නයක් කරා යනවා. ගංවල තියෙනවා සාගරයේ පුරවනවා. ඒ දෙකම ජලයේ පහළට නේද ගලා යන්නේ උඩ ඉඳලා. අපි ඉහළයි නේද? මේ තිරෝකුඩ්ඩේ අපට වඩා පොළොවෙන් පහළ නෙමෙයි පිනෙන් පහළයි නේද? ඒ පහළ තැනට නේද මේ අනුමෝදන් වෙන්න පුළුවන් හැකියාව තියෙනවායි කියලා තියෙන්නේ. දෙවියෝ ඔබට වඩා පහළයිද? පිනෙන් ඉහළයි. ඉහළට යන්නේ නැහැ ගඟ. ගංගා ගලන්නේ පහළට. අපි හිතන් ඉන්නවා ඉහළටත් යයි කියලා. මේ රට වෙලාගෙන පවතින මිත්‍යා දෘෂ්ටියක් මේ තියෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න. දැන් ඕකෙදි මම තවත් ප්‍රශ්නයක් අහනවා. හොඳයි. ඔහුට පේන්න ඕන ඔහු ගෙදරටයි එන්නේ. දැන් මේ නිල පුණ්‍ය කර්මය නේද දානය දීලා පරිස්කාර පූජා කරලා සසුන තුළ මියගේ ඥාතීන්ට පින් දෙන්න තියෙන නිල පුණ්‍ය කර්මය නේද? එහෙම එකක් පහසුවෙන් කරන්න පුළුවන් බුදුන් වහන්සේ වදාරලා තියෙනවා නේද? අදාළ තැන හිටියොත් අනුමෝදන් වෙනවයි කියලා. දැන් අර ගෙදරින් පටන් ගත්ත පින් දීලා පින් දෙන්න බණ කියන එක බංකොලොත් වෙන ව්‍යාපාරිකයෝ නැත්තම් බංකොලොත් වෙන ආයතන කොපි කරගත්තා. වෙළඳ දැන්වීම නැති වෙනකොට ඊට පස්සේ අය මොකද කරන්නේ? අලුත් වෙළඳාමක් හොයාගත්තා. මිනිස්සුන්ගේ මුදල් එකතු කරලා ඇහුවත් එකයි නැතත් එකයි බණක් කියවනවා.
දේශකයන් වහන්සේටත් සොච්චමක් දීලා කීයක් හරි. ඔබ මේකට ඇලිලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගෙදර පින්කම කරලා කරන්න පුළුවන් වැඩේ තිබියදී ඔබ බණ යොදා ගන්නවා මේ කියන්නේ ආතින්ට පින් දෙන්න. ඔබ ධර්මය වෛශ්‍යාවෘතිය යොදවන අය. තේරුම් ගන්න මේක. ධර්මයේ පාරිශුද්ධත්වය අලිත් රැක ගන්න. ඕනෑ තරම් මාධ්‍යවල ධර්ම දේශනා කරවන්න. එහි චේතනා පිරිසිදු කරගන්න ධර්ම දානය සඳහාමයි සවන් දෙන අයට. මන්දයත් මේ ත්‍රිපිටක සූත්‍ර ආශ්‍රයෙන් නිල පුණ්‍ය කර්මය ගෙදර කරන්න පුළුවන්. මොකද දැක ගන්න ඕන සතුටු වෙන්න. කවුද මේ අය? බලමු අපි. අදාසිමේ අකාසිමේ ඥාතිමිත්තා සකාචමේ පේතානන් දක්ඛිනා දජ්ජා පුබ්බේ කතා අනුස්සරං. අන්න කරන්න ඕන අය ගුණානුස්මරණ පුණ්‍ය කර්මය කරන්න ඕනේ. මේ පින්කම 7000 හරි 3 මාසෙ හරි ප්‍රධාන වශයෙන් ගුණානුස්මරණයක්. ඇයි? අම්මා හරි තාත්තා හරි මිය ගිය කෙනා මොකද කරලා තියෙන්නේ? මට මෙබඳු ධනයක් හෝ දාන්නයක් හෝ දුන්නේ යයිද? මගේ මේ කටයුත්තක් කළේ යයිද? මේ තුමෝ මගේ නෑයෙක් යයිද? මිත්‍රයෝ යයිද? අසුවලා වැලිකිළියපටන් මාගේ යාළුවා යයිද? ඥාති මිත්තා සකපද තුනේ පෙන්වන්නේ මිත්‍ර කියන එක අසල්වාසීත්වය, යාළුකම කියන එක අතනොහැර අඹ යාළුකම අපි කතා කරා. මෙසේ පෙර කරන ලද උපකාර සිහි කරමින් මිය පරලෝ ගියා වුන් උදෙසා දන් දිය යුතුය. ඔන්න පුණ්‍ය කර්මයේ බලාපොරොත්තු ගුණානුස්මරණ ඕන තරම්. ගුණ සමරන්න බාධාවක් නැහැ. ගුණානුස්මරණය යට වෙලා අතෙන්ට ආවා. ඊට පස්සේ ඒක සිසාරා ගිහින් තියෙනවා. දැන් කුඩා දරුවෝ බලන් ඉඳීවි. බුදුබණ තියෙන්නේ මේගේ ඥාතින්න පින් දෙන හැම තැනම අහන්නේ පින් දෙන එකනේ. දෙවියන්ට පින් දෙන්න බණ තියෙන්නේ. බණහන්න ඕන නෑ ඊට පස්සේ. ඔන්න ඔය වැරද්ද වෙන එක මම මේ කියන්නේ. ධර්මදේශනාවේ පූජනීය තේමාව අතහැරී යනවා බණ තියෙන්නේ පින් දෙන්න කියලා හිතනවා. දැන් මේක දැනගෙන සතුටු වෙන්න ඕනනේ. දැන් මට කියන්න. ඔබ යන කොහේ හරි මාධ්‍යක ඔය ධර්මදේශනාවක් කරපුවම දැන් මේක දන්නවද යා? කොතෙන්ද දෙන්න ඕන? විකාශන මාධ්‍යයටද, රේඩියෝ එක ගාවටද, ගුවන්විදුලි යන්ත්‍රය ගාවටද? අනුමෝදන් වෙන්න. ඒ දැනගෙන සතුටු වෙන්න එපැයි. අධිකාරන්තමා ඉන්න කාලේ මේකට ලියලා තියෙන හොඳ ලිපියක්. පෝස්ට් කාඩ් එකක් ලියලා තැපෑලට දානවා ලැබේවා. ඒ කොහෙද යන්නේ කියලා අහනවා. ලැබේවා කිව්වට අදාළ තැනට යන්නේ නැහැ ලිපිනයක් නැතුව. ලැබෙන විදිහ මේකේ තියෙනවා. ගෙදරදි කරන්න. එනිසා මෙන්න මේක තේරුම් ගන්න. අපි මේවා ඇහුවේ නෑ නැත්නම් මේ ඇහුව පිළිගත්තේ නෑ. දුවන්නන් වාලේ කෙටදෙලද දිව්වාසේ අනුන් කරනවට අපිත් කරන්න පටන් ගත්තා. කුඩා දරුවෝ බලන් හිටියොත් ඔවුන් තේමාව වරද්ද ගන්නවා. අන්‍ය ආගමික හෝ විදේශිකයෝ බලන් හිටියොත් බුද්ධ ආගමේ බණ තියෙන්නේ මේගේ ඥාතින්ට පින් දෙන්න කියලා ඔවුනුත් තේමාව වරද්ද ගන්නවා. තථාගතයන් වහන්සේ ලෝයේ මිනිසුන්ට සත්‍ය අවබෝධ කිරීම සඳහා දේශනා කළා වූ ධර්මයේ පාරිශුද්ධත්වය මෙසේ අන්ධ භූත පෘථග්ජනයින් විසින් කෙලසනු ලබනවා. මතක තියාගන්න. එනිසා අපිට වගකීමක් තියෙනවා. මේක මෙහෙම පොත් දෙක ගන්න නැතුව තවත් තියෙනවා පොත් එකක් තුනක් මට මේකට කියන්න. නිදිකණ්ඩ සූත්‍රයේ තියෙනවා, අපුත්තක සූත්‍රයේ තියෙනවා. තව දවසක ඕනනම් අපුත්තක සූත්‍රයේ කතාවත් කියන්නම්. ඒ සියල්ලංගෙම උපුටාගෙන තමයි අපි තේරුම් කරගන්නේ. එනිසා ඔබ සැදැහැවත් තෙරුවන් සරණ ගත වන බෞද්ධයෙක් බවට පත්වෙන්න ඔබට දෙවියන් නමස්කාර කරේ. දෙවියන් ඔබට වඩා ලොකු නෑ. පෘථග්ජන පුද්ගලයෝ ධර්මය අතෑරපු නිසා තමා සම්බුද්ධ ශාසනය රකින්න දෙවියන්ට බාර දෙන්න උනේ. සම්බුද්ධ ශාසනය රකින්නේ දෙවියෝ නෙවෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන තෙවණක් පිරිස ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වේද? බුදුන් දහම් සංගුණ ශික්ෂා කෙරෙහි ගෞරවයෙන් යුක්ත වේද? ඔවුනොවුන් වාද විවාද ආරිකාන්ත සීලය වෙනුවට ශික්ෂාපද සංවරයකට ආවා. ඊට පස්සේ වාද විවාද බෙදීම් ඉවරයක් නැහැ. දැන් ඔවුන් සසුන වනසන්න බවට පත් වෙනකොට අනේ අපේ බුද්ධ ශාසනය රැකලා දෙන්න දෙවියනේ කියලා ලොකු දෙවියෙක් හදාගන්න වෙනවා. කවදානම් මේ මිත්‍යාවෙන් මිදීමට මේ මිනිස් වර්ගයාට දැස පෑදේද? අන්න අනිත් කාරණේ මට මෙහෙමත් කියන්න වෙනවා. දැන් මම මේ
ඇසුරු කරන නාලිකාවල මට පැයම ලැබෙනවා ධර්ම දේශනාව සඳහා. ඒ නිසා මම කැමතියි ඒකට. මොකද මට තියෙන ධර්ම දේශනාව විනාඩි 30කින් 35කින් කියන්න බෑ. කියන්න පුළුවන් සාරාංශ කළා අහන අයට තේරෙන්නේ දන්නේ නැහැ. නමුත් ඔබෙන් පැයට මුදල් ගන්න අය අපිට විනාඩි 30යි 35යි දෙන්නේ. ඊටර ටික ඔබේ පට්ටන්තරය සහ නාමාවලිය කියන්න. එතකොට වැඩක් තියනවාද? මම වර්ජනය කරනවා විනාඩි 30 35 බණ. මට පැයක් දෙන තැන් හමු වෙයි. ඔවුන්ට මං ගරු කරනවා. ඔවුන් ගාවට ඇදින් පින් අනුමෝදන් තේමාවෙන් බණ කිව්වත් කමක් නැහැ කවුරු හරි. ඔබ තේරුම් ගන්න නිවන් මඟ එලි කර ගන්න අවශ්‍ය ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඒක තේරුම් ගන්න. බණ තියෙන්නේ පින් දෙන්න නෙමෙයි නිවන් මඟ එලි කර ගන්න කියන කාරණාව තේරුම් ගන්න. ඒ නිසා ඒක අපේ කාලේ උදුරා ගැනීමක්. ටික අඩු කරලා අත උස්සලා නවත්තන්න කියනවා. බණ ත්‍රිපිටකේ ඔක්කොම කියලා තියෙන අයට ගොඩක් පාඩම් තියෙන අපිට මේ විනාඩි 30ක් 25ක් යන්නේ බණ කියන්න ලෑස්ති වෙන වෙලාව. ඉතින් ඒක අපිට දැන් විනාඩි 30න් 35න් හිර වෙන බව දන්න නිසා අපි ඒක හදාගෙන කෙනින් කෙටි කරලා කියනවා. නමුත් තව විනාඩි 20ක් ලැබෙනවා නම් කොතරම් කියන්න පුළුවන්ද? මේ දේශනාවල අපි පැයක් කියන්නේ මේ අපූර්වට. මේ අවධානය යොමු කරන්නේ හැමෝගෙම. අපි ආයෙත් ගොඩ එන්න ඕන නම් දෙවියන් ලොකු කරන දෙවියන්ට පින් දෙන එකයි බණ තියෙන්නේ මියගේ ඥාතින්ට පින් දෙන්න එකයි කියන මෝඩකමින් ගොඩ එන්න වෙනවා. දෙවියන්ට වඩා අපි ලොකු වෙන්න වෙනවා පිනෙන්. එමත් නැත්නම් අපි ධර්ම දේශනා කරලා තියෙන ජීවත් වෙන මිනිස්සුන් තේරුම් අරගෙන රට හදන්න මිනිසුන් වර්තමානයේ හැදෙන්න කියන එක තේරුම් ගන්න වෙනවා. මම එකට කියන දෙයක් තියෙනවා. කුමක්ද? ඔය වෙළඳ ඒකාධිකාරය මොකද කරන්නේ? මිනිස්සු ප්‍රිය කරනකොට ඒ තැන්වලට ඇදගෙන යනවා. එහෙනම් වෙසක් පහනට සහ වෙසක් කෝඩුවට නැත්තම් වෙසක් කාඩ් එකට කැමති. එහෙනම් වෙසක් කාඩ් වෙළඳාමට පටන් ගන්නවා. ඉතින් එතෙන්ට ගෙනියනවා. ඒ වගේ විදේශීය යම් දේවල් ගෙන්න ගත්තාම මිනිස්සු ඒකට පොළඹලා එතෙන්ට අරන් යනවා. මේ පෘථග්ජන පුද්ගලයන් විසින් Tamanට ඕනෑ තැනට ඇදගෙන ගෙන බුද්ධ ආගමකින් තමන්ගේ වැඩ කරගන්නට වෛශ්‍ය ආවෘතියේ දූ බුදු සමයකින් රටට සැලසෙන සෙත අල්පයි. ඒ නිසා මතක තියාගන්න ඔබ තීරණය කරන්න ඕන පරදත්තු උපජීවයක් කියලා ගෙදරට ඇදින් පින් අනුමෝදන් කරගන්න ජීවිතයක් ගත කරනවද? ප්‍රතිපත්තිකාමී ජීවිතයක් ගත කරලා නිවන් මඟ බැරි නම් මිනිසුන් අතර හෝ දෙවියන් අතර පින් අවශ්‍ය නැති උත්පත්තියකට එනවද? අර වැරදිච්ච කට්ටියනේ අර. අන්න මේ සදහම් සරණ තේරුම් අරගෙන ජීවිතේ ප්‍රතිපත්තිකාමී ජීවිතයක් ගත කරනවා නම් අර පණිවා ආයිනාද නැත්තම් පස්පව් දසකුසලින් තොර වෙලා. එනම් පවෙන් වැළකීම තියෙනවා, සම්මාදිට්ඨිය තියෙනවා, පුණ්‍ය විපාකක් තියෙනවා. එතකොට මේ තැනට යන්නේ නැහැ නේද? පරදත්තු උපජීවියා ලිඳට වැටි ගොඩ එන්න උත්සාහ කරන්නේ ඔබ මරණයට පෙර ලිඳට නොවැටි මේ කටයුත්ත කරන්නට අවශ්‍ය ප්‍රතිපත්තිය දිනු කරගන්න. එතකොට ආය මියගේ ඥාතීන් පිටිපස්සෙන් පින් ඉල්ලෙන්න එන්න ඕන නැහැ. තමන් පිනින් දෙවියන් අතර හෝ මිනිසුන් අතර ආයු වර්ණ සැපල ලබයි. අන්න මේ සම්මාදිට්ඨිය මේ වැරදි කරන අය ලබා ගන්න ඕන. දරුවන්ට ආදර්ශ දෙන්න ඕන. ඒ නිසා වඩාත් මාධ්‍ය නිවන් මඟ පැහැදිලි කරන්නා වූ ධර්ම දේශනා කරන අසන්නන් නරඹන්නන් ආමන්ත්‍රණය කරන ඔවුන්ට කරුණු පැහැදිලි කරන මෙබඳු මාධ්‍ය වෙන්න ඕන. එතකොට පාසල වැහුණට පන්තල වැහුණේ නැහැ. පන්තල පිරිසාවේ නැති වුණාට පන්තලේ කාර්යභාරය වැහුණේ නැහැ. අත්හිට එව්වේ නැහැ. කොරෝනා වලට බැරි වුණා ඒක නවත්තන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේක මේ ලිමාඩු ලැබුණ කාරණාව මම දන්න ආකාරයට බොහෝ ස්ත්‍රී පුරුෂ උගත් නොඋගත් රැකියාවල නිරත අයට නිවසේ සිටීම නිසා සදහම් ඇස පාදා ගන්නට දොර ඇරෙන කාලයක් වුණා. අපිට කතා බහ කරන ඇසුරු කරන අපි අමතන තව අමතනත් නැහැ දැකලත් නැති අය කොච්චර ඉන්නවද දුරකථන අංකේ හොයාගන්න බැරුව. නමුත් ඔවුන්ගේ පැහැදීම
අපි ගෞරව කරන උපහාර දක්වනවා. කතා නොකලත් කමන්නේ, අවශ්‍ය මොහොතක කතා කරන්න. අපි ළඟ කිසි ලොකු කමක් නැහැ. නමුත් ඔබ සම්මාදිට්ඨිය ලබා ගන්නවා නම්, දසවස්තක සම්මාදිට්ඨිය නෙමෙයි ආර්ය සම්මාදිට්ඨිය ලබා ගන්නවා නම්, ඒ මේ සම්බුදු සසුන බබලවන කොටස්කරුවෙක් බවට ඔබපත් වෙනවා. ඔබත් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ආමිස පූජාව නැවති මොන්ටිසෝරියට ආයුබෝවන් කියලා ප්‍රතිපත්ති පූජාව නැවති ඉසස් පෙළ ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මතක තියාගන්න. මෙන්න මේ කරුණ පිළිබඳව හිතලා බලන්න නැවත නැවතත්. හිතලා බලලා ඔබගේ ජීවිතය ලබාගත් ජීවිතය තුළ ඔය සදහම් ශ්‍රවණය කරලා අනුගමනීය ප්‍රතිපදාවට එන්න වරම් ඇතුව බැවිදින් ඉන්නේ බණ හරියට ඇහෙනකොට. එහෙමත් නැත්නම් ඔබ කියන ආකාරයට නම් මෙහෙ එන්න බලන් ඉන්න පින්නිවරලා මෙහාට එන්න බලන් ඉන්න දෙවියන්ට ඔය දෙන තරමට පින් ලැබෙනවා නම් උන්ගේ ආයුෂ කල්ප කෝටි ගණන් දීර්ඝ වෙනවා. ඇයි මේ රටේ පින් දෙන තරමට දෙවියන්ට ගාථා වලින් සහ නැතුව ඔවුන් ඔබ එක්ක තරහින් ඉන්න ඕනේ. අපිට මෙහාට එන්න දෙන්නේ නැත්තේ මේ මිනිස්සු තමයි කියලා. එහෙනම් මේ අනුමෝදති පදය වළංගු වෙන්නේ පරදත්තු උපජීවියාට පමණයි කියන එක තේරුම් ගන්න. පසු කාලීන වැඩක් තමයි මම කියන්නේ නම් දෙවියන් ලොකු කරගෙන දෙවියන්ට පින් දෙන ගාථා හදලා දෙවියන්ගේ යටත් ඇසියෙක් බවට බෞද්ධයා පත් කිරීම නිහීන අපරාධයක්. ඔබ මේ ඇස් අරගන්න. ඒක තමයි තථාගත බුදු පියාණන් වහන්සේට ඔය තුන් ලෝකාග්‍ර කියන්නේ. මොකද තුන් ලෝකෙන් එහා පැත්ත දිව්‍ය ලෝකය කියලා කියන්නේ. කාම රූප අරූප වාත්‍රය. කාම ලෝකයේ පවපින්, රූප ලෝකයේ ලෞකික රූපාවචර ධාන, අරූපක අරූපාවචර ධාන. ඔක්කොම පෘථග්ජන. එහෙම නැත්නම් සසර යවිදින අය. නමුත් මේ තුන් මේට වඩා අග්‍රතැනකටපත් වන බැවින් තමයි බුදුන් වහන්සේ ඔය ඔක්කොගේම ගුරුවරයා. ඒ කියන්නේ එහෙ ගියාට පස්සේ ගුරුවරයා වෙන්නේ නැහැ. රූපී අරූපී ධානය ලබාගෙන මේක නිවන කියලා හිතන් ඉන්නවා නම් ඒක පෙන්වලා දුන්නාම බුදුන් වහන්සේ ගුරුවරයා වෙනවා. ඊට වඩා හොඳ තැනකට නිවෙනම් වූ තැනකට යන්න. මේ ගෞතම බුදුන් වහන්සේ සතු පෞරුෂත්වයේ මනවින් තේරුම් ගන්න. දෙවන්නේක් නැහැ. ලැජ්ජා වෙන්න ඕන ඔබ දෙවියන් ඊට වඩා ලොකු කර ගන්නවා නම්. ඔබ වුන්ගේ ශ්‍රාවකෙක්, භික්ෂු භික්ෂුණී උපාසිකා ශ්‍රාවකෙක් වශයෙන් ඒ ගෞරවයෙන් යුක්තව ඔය කාටවත් ලබන්න බැරි උත්තම තැනක් අපිට ලබා ගන්නට අවශ්‍ය සදහම් මග මේ තෙරපරපුර ආරක්ෂා කරලා තිබෙනවා. අපි ඒන් සදහම් හොයා ගන්නවා කියලා ආඩම්බරයෙන් මතක තියාගන්න. මේ කරුණු තේරුම් අරගෙන හිතේ තිබෙනා වූ මිත්‍යා දෘෂ්ටි දුරුකොට මේ ආර්ය සම්මාදිට්ඨිය මග ගන්නට බොට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ වැල්ලවාය ඇතිලි වැව පදිංචි යේ එදිරිසිංහ මහතා සහ පොඩි නෝනා එදිරිසිංහ මැතිණිය ඇතුළු දූදරු පිරිස විසිනි. අරමුණු මීට වසර ගණනාවකට පෙර මිය පරලෝකීය දෙමව්පියන් සිව් දෙනා සහ මිය පරලෝකීය ආව සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් හට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වී සතර දුක් කෙලවර උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දැනට පවතින වසංගත රෝග බිය දුරු වී ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔව් පින් අනුමෝදන් වුණාම එතන සුවපත් වෙනවා විතරයි. යලිත් manussත් භාවය උපත ලබා, කල්යාණ මිත්‍ර සේවනය ලබාගෙන, ත්‍රිලක්ෂණී ගැඹුර වටහාගෙන, ලෝභ දේශ මොහ ශේ කරන්නා වූ විදර්ශනා මගෙන් තමයි මේ දුක් කෙලවර කරගන්න පුළුවන් වෙන්නේ කියන එක ඔබත් ඉගෙන ගන්න. අනුග්‍රහක බෞද්ධන් වශයෙන් කටයුතු ඔබටත් මේ ධර්ම අවබෝධය නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. ත්‍රිලක්ෂණී වෙන දහම් කරුණු වල ගැඹුර වටහාගෙන අනුගාමී ප්‍රතිපදාවක් තුළ මේ නිවන සැනසෙන උත්තරීතර සැනසීම හිමිකම් කියන්ට ලැබේවායි කියලා ඔබත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න, අදිෂ්ඨාන කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ